නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පිංහතුනි, බණ ඇසීම කියන්නේ අපිට නිවන් දොරටුවක්. බුදුරජාණන් වහන්සේ මේ දහම් දැනුම උපමා කරන්නේ හරියට රජ කෙනෙක් තමන්ගේ රාජ්‍යක ආරක්ෂාව වෙනුවෙන් ඔය නගර සූත්‍රයේ කියලා තියෙනවා අංගුත්තර නිකාය දේශනයක්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළ රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගන්න උපක්‍රම කීපයක් පෙන්වනවා. ඒ අතර එකක් හැටියට සඳහන් කරනවා සතුරු සේනාවන් තමන්ගේ රාජ්‍ය ආක්‍රමණය කරන්න ආවෝ. තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් රජ කෙනෙක් හොඳ අවිආයුධ රැස් කරගන්න. ආයුධ ගබඩාවන් රැස් කරලා තියාගන්න. ඒකට හේතුව තමයි රටේ ආරක්ෂාව වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකයන්ටත් යුද්ධයක් තියෙනවා. ඒ තමයි කෙලෙස් යුද්ධේ. මේ මාර සේනාවත් එක්ක කරන කෙලෙස් යුද්ධේ ජයගන්න නම් මගේ ශ්‍රාවකයන්ගේ ආයුධ ගබඩාව තමයි කිව දහම් දැන. අපි හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක් බවට පත් වනොත් කෙලෙස් යුද්ධ ජයගන්න අපිට පහසු වෙනවා. ඒ නිසා හොඳ දහම් දැනුමක් ඇති කරගන්න නිතර බණහන් බණ පොත්පත් කියවන්න ධර්මයට ආස කරන්න. ධම්ම කාමෝ බවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ කිය. ධර්මයට ආස කරන කෙනා දවසින් දවස ධර්මය තුළ වැඩෙනවා දියුණු වෙනවා. දහම් දැනුමෙන් දියුණුව කරා යන ගුණ ධර්මවලින් දියුණු වෙනවා. ධම්ම දෙස්සේ පරාභව ඔය බණහල වැඩක් නෑ වූව කරලා කාට දහරි ගිය හොම කියෙන ඉන්නවන්න. ධර්මයට අගෞරව කරන කෙනා ධර්මයට බනින කෙනා ධර්මයට දවේශ කරන කෙනා මෙලෝ පරලව දෙකින්ම පිරිහිලා විනාසි පැත්තටම යනවා. ඒ නිසා ධර්මයට ආසක් කරන්න ධර්මයට ඇලුම් කරන්න. මේ දහම් දැනුම තුළ බණ ඇසීම තුළම අපිට කොච්චර රැකවරණයක් තියෙනවද කියන කාරණේ මේ සෝතානු දත කියලා අද අපි කතා කරන මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දෙනවා. මේ දේශනාව පෙන්නනවා බුදුරජාණන් වහන්සේ වදාලා පුද්ගලයෝ 4 දෙනෙක් ගැන පෙන්න්නනවා. පළවෙනි පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න උන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩයින් නැති තමයි මේ දේශනාව කරේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් කිසි කෙනෙක් මේ ධර්මය හොඳට අහනවා සුතා ඇසූ ධර්මය ධාරණය කරනවා දතා වචසා පරිචිතා නිතර ධර්මය වචනයෙන් පුරුදු කරගන්න. එකන අපි ඔය පුරුදු කරන්න මේ ඇසානිත්‍යයයි කනානිත්‍යයයි නාසයානිතය වගේ වචනෙන් ධර්මය පුරුදු කරගන්න. වචසා පරිචිතා. ඒ ධර්මය නිතර නුවනින් විමසනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. මනසානුපෙක්කිතා නුවනින් විමසීමස බලන. තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න බණ භාවනාව වඩමින් ධර්මය දියුණු කරන කෙනෙ. ඒ ධර්මය ගැන බුදුහාන්දුරපෙන ඒ තමයි නවාංග ශාස්තෘ ශාසනය. සුත්ත ගෙය වෙయ్యා කරන ගාථා ඉති උත්තක අත්භූත දම වේ දල්ල ජාතකොය වගේ තියෙනවා නවාංග ශාස්තෘ ශාසනය කියලා. එකැන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශන කොටස් 9කට බෙදලතිය. සූත්‍ර ගාථා සහිත සූත්‍ර දේශනා ඊළඟට වේදල්ල කියන්නේ ධර්ම සාකච්ඡා අද්භූත ධම්ම බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍ය තියෙනවා. ඒ වගේ ධම්මපදයේ තියෙන ගාථා පැත්ත ඊළඟට වෙయ్యා කරන දේශනා දැන් ධම්මචක්ක දේශනාව ගත්තොත් ඒක තියෙන වෙయ్యා කරන අස්මී බඤ්ඤමානය බහල ඇත. එතකොට එක වෙయ్యා කරන දේශනාවක් හැටියට තියෙනවා. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනා අපි සරලෝ ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ දේශනා අපි හොඳට අහනවා සුතා. එක්ක පොත්පත් කියෝලා මතක තියාගන්න දතා. වචසා පරිත ඒවා වචනින් පුරුදු කරනවා මනසානුපෙක්කිතා නුවනින් විමසන. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි පුද්ගලයා ගැන පෙන්නනවා එයා මෙහෙම බණ අහලා නුවනින් විමසමින් කටපාඩන් කරගනිමින් ඔහොම කාලයක් ධර්මාවබෝධයට මහන්සි අරගෙන ධර්මය දියුණු කරගෙන යනවා. හැබැයි මාර්ගඵලයක් ලබල නෑතාම. මාර්ගඵල් ලබන්න පෙර යම් හේතුවක් නිසා සිහිමුලා වෙලා මැරෙනවා.
දැන් එහෙම බණ භාවනා කරගෙන ධර්මයේ දියුණු කරගෙන යන කෙනෙක් සිහි මුලා වෙන්න පුළුවන්ද බැයිද? නිකන් හිතන්න පුළුවන්ද බැයිද? පුළුවන්. සිහි මුලා වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා මූලික වශයෙන්. එකක් තමයි අකුසල විපාකයක් හැටියට සිහි මුලා වෙන්න පුළුවන්. බණ භාවනා කරන්න නැතුව, සිල් රකින්න නැතුව, ගුණධර්ම පුරන්න නැතුව අකුසල් පුරපුර ගියොත් ඔය සීල විපත්ති වල තියෙනවා දුස්සීල කෙනා මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා කියලා. එතකොට අකුසල් විපාකයක් හැටියට සිහි මුලා වෙන්න පුළුවන්. එහෙම මුලා වුණොත් අපායයි. හැබැයි භාවනා කරත් බණ ඇහුවත් ධර්මයේ දියුණු කරත් අසනීපයක් නිසා ස්නායු ආබාධ ඇති වෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. මොලේට හානියක් වෙන්න පුළුවන්. අපි ගමු ඇක්සිඩන්ට් එකක් වෙලා මොලේට හානියක් වුණා. එක්කෝ සමහර ලෙඩ රෝග තියෙනවා. ඔබ දන්න ඔය කෝමා වගේ රෝග තත්ත්ව තියෙනවා. එතකොට ලෙඩක් නිසා අපාය යන්නේ නැහැ. අකුසල් නිසා අපාය යනවා මිසක් ලෙඩෙන් අපාය යන්නේ නැහැ. එතකොට ඒ වගේ භාවනා කරපු බණ අහපු කෙනෙක් වුණත් එහෙම සිහි මුලා වෙන්න පුළුවන්. එතකොට මේ සෝතානුදත සූත්‍රයේ බුදුහාඳුරු පෙන්නනවා අර වගේ හොඳට බණ අහලා සුතා. ඒ ධර්මයේ හොඳට මතක තියාගන්න. වචනයෙන් පුරුදු කරගෙන බණ භාවනා කරගෙන යද්දී යම් හේතුවක් නිසා අර වගේ එක්ක ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. මොළයට වෙච්ච හානියක්, අසනීපයක් හරි මොකක් හෝ හේතුවක් මත සිහි මුලා වෙලා මැරෙනවා. එහෙම සිහි මුලා වෙලා මරණයට පත් වෙලා දැන් එයා පින් කරගෙන සිල් රැකගෙන බණ අහපු පිනෙන්ම අන්‍යතර දේවනිකායක උපදිනවා කියලා. හැබැයි එයා හිත පිහිටෝලා උපදිනවා නෙමෙයි. පිනෙන් ඇදිලා යන්නේ සුගතියක. ඇයි මැරෙනකොට සිහි කල්පනාව නැතුව මැරෙන්නේ? සිහිය තිබුණා නම් හිත පිහිටෝලා උපදින්න තිබුණා. එතකොට එයා පිනෙන් උපදිනවා අන්‍යතර දේවනිකායක උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දැන් එයා මැරෙනකොට දැන් එයාට සිහිය තිබුණාද? නැහැ. සිහි කල්පනාව ටිකක් දුර්වලව තිබිලා මැරිච්ච කෙනෙක්. අපි ගමු සමහරව ඉන්නවා මැෂින් එකටම අල්ලලා ඉන්නවා. ඔබ දැකලා ඇතිනේ කො කතා කරාට කට අරින්නෙත් නැහැ. ඇස් අරින්නෙත් නැහැ. අතපය හොලවන්නෙත් නැහැ. හැබැයි මැරිලත් නැහැ. එහෙමයි නැද්ද ඔය මැෂින් එකේම ඉන්න අය? ඉන්නවා. එහෙම ලෙඩ රෝග තියෙනවා. එතකොට එහෙම කෙනෙක් අපි ගමු මරණයට පත් වෙනවා. සිහිය දුර්වල වෙච්ච මොහොත. එයා මරණයට පත් වෙලා එයා පින් කරගෙන ජීවත් වෙලා ඉන්නකොට හොඳට බණ අහලා පින් කරලා තියෙන නිසා පිනෙන් අන්‍යතර දේවනිකායක උපදිනවා. දිව්‍ය ලෝකයක උපදිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යා දෙව්ලොව උපදින්නේ එයා පෙර මැරෙනකොට සිහි කල්පනාව හොඳට තිබ්බ කෙනෙක් නෙමෙයි. එයා පිනෙන් දිව්‍ය ලෝකෙ ඉපදුනාට එයාට පෙර මතකේ නැහැ කියන එක පාරට. දෙවි කෙනෙක් හැටියට හොඳ සිහිනුවන තියෙනවා. හැබැයි පෙර ජීවිතේ Taman කොහෙද හිටියේ මොනවද කරේ පෙර මතකයක් එයාට නැහැ කියලා. එයා දැන් දිව්‍ය ලෝකෙ ඉපදිලා තමන්ගේ පිනට දිව්‍ය විමාන තියෙනවා, සැප සම්පත් තියෙනවා, දෙවිවරු ඉන්නවා. ඉතින් බොහෝම සතුටෙන් විනෝද වෙවි දිව්‍ය ලෝකේ සැප සම්පත් විඳ විඳ කාලයක් ඉන්නවා. කාලයක් යනකොට තමන්ටම ටික ටික ආවර්ජනය වෙන්න පටන් ගන්නවා කියනවා හිමීට. මම පෙර මේ වගේ බණ අහලා තියෙනව නේද? මං ඉස්සර මනුස්ස ලෝකේ නේද හිටියේ? මම මේ වගේ භාවනා කරපු කෙනෙක් නේද? මම මේ වගේ ධර්මය පුරුදු කරගත්තා නේද කියලා තමන්ටම කාලයක් යනකොට ටික ටික ආවර්ජනය වෙලා එනවා. එහෙම ආවර්ජනය වීම තුල යා අර දිව්‍ය කාමයන් ඔස්සේ නොමග යන්නේ නැතුව නිවන් අවබෝධය පැත්තට හැරෙනවා කියලා. එයා එතනින් ධර්මයේ ටික ටික තමන්ට ආවර්ජනය වෙගෙන එනකොටම කල්යාණ මිත්‍ර දෙවිවරු හොයාගෙන යනවා කියලා. දිව්‍ය ලෝකෙත් අපි මේ මනුස්ස ලෝකෙ බණ අහනවා වගේම දෙවිවරු එකතු වෙනවා. සුධර්මා දිව්‍ය සභාවට සතර පෝයටම දෙවියන් එකතු වෙනවා කියන ධර්ම සාකච්ඡා කරා. දීඝනිකායේ තියෙනවා ජනවසබ කියලා සූත්‍රයක්. සනත් කුමාර කියලා අනාගාමී වෙච්ච සුද්ධාවාස බඹලව ඉන්න බ්‍රහ්ම දෙවි කෙනෙක් දෙව්ලොවට ඇවිල්ලා බණ කියනවා කියලා. එතකොට අපිට පේනවා දෙවියෝ ධර්ම සාකච්ඡා කරනවා, බණ අහනවා, ධර්මයේ දියුණු කරනවා. එතකොට අර මතකේ ටික ටික එනකොට අන්න ධර්මයේ මතක් වෙනවා මම පෙර මනුස්ස ලෝකෙ හිටියා, මම මේ වගේ බණ ඇහුවා, භාවනා කරා. ඒක තනියම මතක් වෙන්න ගන්නවා කාලයක් යනකොට. අන්න එයා කල්යාණ මිත්‍ර දෙවිවරු එක්ක එකතු වෙලා නිවන් අවබෝධයේ පැත්තට හැරිලා ධර්ම අවබෝධේ කරාම යනවා කියලා බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මනුස්ස ලෝකේ හොඳට ධර්මයේ පුරුදු කරපු කෙනෙක් යම් හේකින් සිහි මුලා වෙලා මැරුණත් එයාට රැකවරණයක් තියෙනවා කියලා. අන්න පළවෙනි පුද්ගලයා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තවත් කෙනෙක් ගැන දේශනා කරන. එයත් මනුස්ස ලෝකෙදි අර කියපු නවාංග ශාස්ත්‍රූ ශාසනයේ බුද්ධ දේශනාම සුතා හොඳට බණ අහන කෙනෙක්. දතා ඒ ධර්මයේ හොඳට මතක තියාගන්න කෙනෙක්. වචසා පරිචිතා නිතර ධර්මයේ වචනයෙන් පුරුදු කරන කෙනෙක්. මනසානුපෙක්කිතා නිතර නිතර මෙනෙහි කර කර ධර්මයේ අවබෝධයට මහන්සි ගන්න කෙනෙක්. එයත් සිහි මුලා වෙලා මැරෙනවා. එයත් යම් හේතුවකින් අර වගේ අපි හිතමු ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි හේතුවකින් හදිසියේ අර වගේ ලෙඩක් හැදිලා හරි කල්පනාව නැතුව මැරෙනවා. හැබැයි එහෙම මැරුණට මෙයා හොඳට පින් කරගත්ත කෙනෙක්. ඒ පිනෙන් අන්‍යතර දේවනිකායක උපදිනවා කිය. එයත් දිව්‍ය ලෝකෙක උපදිනවා පින් කරගත්ත නිසා. පිනෙන් සුගතියට යනවා. හැබැයි දැන් මැරෙනකොට සිහි කල්පනාවක් තිබිලා හිත පිහිටෝලා මං දෙව්ලොව යනවා කියලා හිත පිහිටෝල විඤ්ඥාණයෙන් එතනට ඇදිලා ගියා නෙමේ. ඒ නිසා තමන් පෙර කොහෙද හිටිය මොනවද කරේ කියලා යාට මතකයක් නෑ. දැන් කලින් කෙනාට මොකද වුණේ කාලයක් යනකොට තනියම තමන්ට මතක් වෙන්න ගත්තා. දෙවනි කෙනාට එහෙම මතක් වෙන්නෙත් නෑ කිය. එයාට තනියම මතක් වෙන්නෙම නෑ. දැන් එයා දිවිය ලෝක විනෝද වෙනවා සතුටු වෙනවා නන්දන උයනට යනවා දෙවි දේවතාවරු එක්ක සතුටෙන් කාලෙ ගත කරනවා. ඔහොම යනකොට දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා අහන්න ලැබෙනවා කිය. එයාට දිවිය ලෝකෙදි මුණ ගැහෙනවත් දෙවිවරු ධර්ම සාකච්ඡා කරනවා අහන්න ලැබෙන. එහෙම ඇහෙනකොටම අහගෙන ඉන්නකොට මතක් වෙනවා කියනවා මන් දන්නවනේ. ඔය කියන දේවල් මං කවදහරි අහලා තියෙන. මේ කතා වෙන දේවල් නම් මං පුරුදු කරලා තියෙන. මේ මන් දන්න දේවල් මට මොනහරි මතකයක් තියෙනවා කියලා ධර්ම සාකච්ඡා කරනවා ඇහෙනකොටම මතක් වෙනවා කියලා. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා මහණෙනි ඒක මේ වගේ කියලා. ඒ තමයි කෙනෙක් මහ කැලේ අතර මං වෙලා පාරක් හොය යනවා. දැන් අපි හිතමු කවුරු හරි කැලේ යනවා විනෝද වෙන්න කට්ටියක් එක්ක. ගිහිල්ලා කෙනෙක් අතර මං වෙනවා. දැන් මෙයා මහ කැලේ ඇතුලේ පාරවල් හොය කැලේ අස්සේ යනවා බය වෙලා. එහෙම යනකොට අතර මං වෙලා කැලේ ඇවිදගෙන යනකොට ඈතින් ඇහෙනවා කියන බෙර හඬක් අහෙනවා. අතර මං වෙච්ච කෙනෙකුට කැලේදී ඈතින් බෙර හඬක් ඇහෙනවනම් එයා මොකද කරන්නේ බුදු අම්මෝ කියලා කැලේටම දුවනවා. ඇහෙනකොටම අඳුන ගන්නවා මේ ගමක් මේ නම් බෙර හඬක් මං අහලා තියෙනවා. මට රැකවරණයක් කියලා එයා බෙර හඬ ඔස්සේ යනවා. ඒ වගේ තමයි කියනවා අතරමං වෙච්ච කෙනෙක් බෙර හඬ ඇහෙනකොටම බෙර හඬ අඳුනගෙන බෙර හඬ ඔස්සේ යනවා වගේ කියනවා. දෙව්ලොව ඉපදිලා තමන් පෙර මොනවද කරේ කියලා මතකේ නැති කෙනෙක් වුණත් දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා ඇහෙනකොටම මතක් වෙනවා කිය. හැබැයි එහෙම මතක් වෙන්න නම් මනුස්ස ලෝකෙදි හොඳට බණ අහලා තියෙන්න ඕන. හොඳට ධර්මයේ පුරුදු කරලා තියෙන්න ඕන. හොඳට ධර්මයේ දියුණු කරන්න උත්සාහ ගත්ත කෙනෙක් වෙන්න ඕන. අන්න යාට තමයි ධර්මයේ ඇහෙනකොටම මතක් වෙනවා කියනවා මන් දන්නවනේ මම පුරුදු කරලා තියෙනවා. මං ඉගෙන ගත්ත දෙයක්ම නේද මේ අය කතා වෙන්නේ. මම පෙර මේ ධර්මයේම නේද පුරුදු කරේ කියලා ඇහෙනකොටම මතක් වෙනවා කියලා. ඒකෙනත් අර කල්යාණ මිත්‍ර දෙවියන් එක්ක එකතු වෙලා ධර්ම මාර්ගයේ පැත්තටම හැරෙනවා මිසක් දිව්‍ය සැප සම්පත් ඔස්සේ නොමග යන්නේ නැහැ කියන. නිවන පැත්තටම යනවා කියන. අන්න දෙවෙනි කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තවත් කෙනෙක් ගැන දේශනා කරනවා. තුන්වෙනි කෙනා. එයත් අර වගේම හොඳට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා අහන බණ අහන සුතා. ඒ ධර්මයේ හොඳට අහනවා දතා. හොඳට මතක තියාගන්නවා ධාරණය කරගන්නවා. වචසා පරිචිතා නිතර ධර්මයේ වචනයෙන් පුරුදු කරනවා. මනසානුපෙක්කිතා නිතර ධර්මයේ නුවණින් විමස බලනවා භාවනා කරනවා. එහෙම ධර්මයේ හොඳට පුරුදු කරගෙන යනකොට යම් හේකින් එයත් සිහි කල්පනාව නැතුව මැරෙනවා. ඒත් අර වගේ අපේ හිතම එක්ක ඇක්සිඩන්ට් එකක් වුණා කවුරු හරි ඔලුවට ගැහුවා කියන පොල්ලකින් හරි හතුරෙක් හරි. එතකොට එහෙම අනතුරු වෙන්න පුළුවන් ජීවිතේ. කල්පනාව නැතුව ඉඳලා මැරෙනවා. එතකොට එහෙම මැරෙනකොට මේ පින් කරපු කෙනෙක් බණ භාවනා කරපු කෙනෙක්. හැබැයි තාම සෝවාන් වෙලා නැහැ. අර කරපු පිනෙන් දැන් සෝවාන් වෙච්ච කෙනා කොහොමද දිව්‍ය ලෝකෙට යනවා? එයා අපායේ මිදිච්ච කෙනෙක්. දැන් මේ කෙනා දෙව්ලොවට යන්නේ බණ ඇසීමේ පින නිසා. කාලයක් බණ අහලා කාලයක් ධර්මයේ මතක තියාගෙන කාලයක් ධර්මයේ කටපාඩම් කර දහම් දැනුම ඇති කරගත්ත පිනෙන් එයත් සිහි කල්පනාව නැතුව මැරුණත් පිනෙන් දිව්‍ය ලෝකෙක උපදින. දැන් පළවෙනි කෙනාට කාලයක් යනකොට තනියම මතක් වෙන්න ගත්තා.
දෙවනි කෙනාට දෙවියන් ධර්ම සාකච්ඡා කරනු ඇහිලා ඇහිච්ච ගම මතක් වුණා. තුන්වෙනි කෙනා ගැන බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් මෙයත් දිව්‍ය ලෝකයේ විනෝද වෙනවා, සතුටෙන් ඉන්නවා, නන්දන උයනට යනවා. දෙවියන් එක්ක බොහෝම සතුටෙන් ඉන්නකොට 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා දෙව්ලොවට වැඩම කළ දෙවියන්ට බණ කියනවා ඇහෙනවා කියලා. ඔය බුද්ධ දේශනාවල තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වඩිනවා කියලා. ඔබ අහලා ඇති විමානවත්තු කියලා තියෙනවා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා. ඔය දේශනාවලින් 90%ක්ම මුගලන් හාමුදුරුවෝ තමයි මුල් වෙන්නේ. උන්වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් තොරතුරු අහනවා පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව. ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පින් කළාද? මොනවද කරේ? ඔබ කොහෙද හිටියේ? ඔය විස්තර අහගෙන ඇවිල්ලා මිනිස්සුන්ට බණ කියනවා. ඊළඟට මුගලන් හාමුදුරුවෝ දෙවියන්ටත් දහම් දෙසනවා කියලා. බොහෝ 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා දෙව්ලොවට වැඩම කළ දෙවියන්ට නිතර බණ කිව්වා කියලා. එතකොට අර වගේ දිව්‍ය ලෝකේ ඇවිදගෙන යනකොට විනෝද වෙවි ඉන්නකොට හදිස්සියේ අර හිම බණක් අහන්න ලැබෙනවා. ඒ බණ ඇහෙනකොටම රහතන් වහන්සේලා 이르දි බල සම්පන්නයි දෙව්ලොව බණ කියනවා ඇහෙනකොටම මතක් වෙනවා කියලා. මන් දන්නවනේ, මං අහලා තියෙනවනේ. ඔය නම් කියන්නේ මං අහපු දෙයක්. මේ වගේම බණ මං කවදා හරි අහලා තියෙනවා කියලා මතක් වෙනවා කියලා. ඒක බුදුරජාන් වහන්සේ අර වගේම උපමාවක් කියනවා. මහණෙනි කෙනෙක් මහා කැලේ අතරමං වෙලා ඇවිදගෙන යනකොට ඈතින් හක් පිඹින හඬක් ඇහෙනවා කියලා. හක් ගෙඩියක් පිඹිනවා ඇහෙනවා. එතකොට ඇහිච්ච ගමන් අඳුන ගන්නවා මේ නම් ගමක්. මේ මං අහලා පුරුදු හඬක්. ඔය නම් හක් ගෙඩියක් කවුරු හරි පිඹින්නේ කියලා හඬ ඇහෙනකොටම අඳුන ගන්නවා කියලා. අඳුනගෙන ඒ ඔස්සේ ගිහිල්ලා අතරමං වීමෙන් මිදෙනවා කියලා. ඒ වගේ තමයි කියනවා දෙව්ලොව ඉපදිලා දිව්‍ය ලෝකේ ඔහොම විනෝද වෙවි ඉන්නවා. මැරෙනකොට සිහි කල්පනාව නැති නිසා ඉපදිච්ච ගමන් පෙර මතකේ නැහැ. දෙවි කෙනෙක් හැටියට සිහි කල්පනාව මතකේ ඔක්කොම තියෙනවා. පෙර මතකේ තමයි දැන් නැති වෙලා තියෙන්නේ. එතකොට අර වගේ රහතන් වහන්සේලා 이르දි බල සම්පන්නයි දෙවියන්ට දහම් දේශනාව ඇහෙනකොටම මතක් වෙනවා කියනවා මම පෙර මේ බණ ඇහුවා නේද? මම හොඳට මේ ධර්මයේ පුරුදු කරගෙන තියෙනවා නේද? එහෙම මතක් වෙලා ඒ ධර්මයේ පැත්තටම යනවා මිසක් අපායේ පැත්තට යන්නේ නැහැ කියනවා. දුගතියට වැටෙන්නේ නැහැ කියනවා. එයා දිව්‍ය කාමයන්ට මුසපත් වෙලා නොමග යන්නෙත් නැහැ කියනවා. නිවන් අවබෝධි පැත්තටම යනවා කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ධර්මයේ පුරුදු කිරීමේ රැකවරණය ඒකයි කියලා. දැන් පුද්ගලයෝ 3 දෙනයි. 4 වෙනි කෙනා අන්තිම කෙනා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තවත් කෙනෙක් ඉන්නවා. එයත් මනුස්ස ලෝකෙදී හොඳට බණ අහන කෙනෙක් සුතා. ඒ ධර්මයේ හොඳට මතක තියාගන්නවා දතා. හොඳට ධාරණය කරගන්නවා වචනෙන් පුරුදු කරනවා. භාවනා කරනවා. අනේ කොහොම හරි නිවන් දකින්න ඕන කීකේ උත්සාහ ගත්ත කෙනෙක්. හැබැයි අර වගේම හදිස්සියේ මොකක් හරි ලෙඩක් වෙන්න පුළුවන්, ස්නායු ආබාධයක් වෙන්න පුළුවන්, සිහි කල්පනාව නැතුව මැරෙනවා. හැබැයි බණ අහලා ධර්මයේ පුරුදු කරලා ගුණධර්ම රැකලා නිසා පිනෙන් දිව්‍ය ලෝකයක උපදිනවා. එතන කියන්නේ අන්‍යතර දේවනිකායක. ඒ කියන්නේ අර පිනට අනුව එක්ක චාතුම් මහරජිකේ වෙන්න පුළුවන්, එක්ක තාවතින්සේ වෙන්න පුළුවන්, එක්ක යාමේ වෙන්න පුළුවන්, තුසිතේ වෙන්න පුළුවන්, කොහේ හෝ දිව්‍ය ලෝකයකට දේව කොටසකට ඇදිලා යනවා. තමන්ගේ පිනේ ප්‍රමාණයට දෙව්ලොවක උපදින. දැන් ඔබට මතක ඇති පළවෙනි කෙනා ඒ වගේම සිහි කල්පනාව නැතුව මැරිලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච පළවෙනි කෙනාට කාලයක් යනකොට තනියෙන්නේ මතක් වුණේ. දෙවෙනි කෙනා ගැන බුදුහාමුදුරුවෝ පෙන්වුවේ යාට දෙවියන් ධර්ම සාකච්ඡා කරන ඇහෙනකොට මතක් වෙන්න ගත්තා. තුන්වෙනි කෙනාට 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා බණ කියනවා ඇහිලා මතක් වුණා. හතරවෙනි කෙනාට මේ අවස්ථා තුනම නෙමෙයි කියලා. එයා දිව්‍ය ලෝකෙ ඉපදිලා ඔහොම සතුටු වෙවි කාලයක් ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මනුස්ස ලෝකෙදී එකට බණ අහපු භාවනා කරපු පින්කම් කරලා තමන්ට කලින් දිව්‍ය ලෝකෙ ගිය කල්යාණ මිත්‍ර දෙවිවරු ඉන්නවා කියලා. ඒ අය නිතර හොයලා බලනවා කියනවා කෝ අපේ යාළුවෝ එකට භාවනා කරපු අය කෝ මනුස්ස ලෝකෙදී අපි එකට පින්කම් කරා දැන් කෝ ඒ අය කියලා නිතර ඒ දෙවිවරු කල්යාණ මිත්‍රයන් ගැන විමසනවා කියලා. එතකොට දකින්න ලැබෙනවා එකට පින්කම් කරපු එකට භාවනා කරපු කලින් මැරිලා දිව්‍ය ලෝකෙ ගිය දෙවිවරු අතර දකින්නවා අන්න තමන්ගේ මනුස්ස ලෝකෙ හිටපු යාළුවෙක් දැන් දිව්‍ය ලෝකෙක ඉපදිලා දිව්‍ය සැප සම්පත් විඳ විඳ ප්‍රමාද වෙවි ඉන්නවා. එතකොට අර දෙවිවරු එයා හොයාගෙන එනවා කියනවා.
ඇවිල්ලා දෙවිවරු යා වටකරගෙන සිහි කරනවා කියනවා පින්වත මතකද. ඔබ මනුස්ස ලෝකෙ හිටිය අපිත් එක් මතකද. අපි මෙහෙම පින් කරා මතකද. සිහි කරගන්න අපි මෙහෙම බණැහු අපි මෙහෙම භාවනා කරා මතකද සිහි කරගන්න කියලා. අනෙක් දෙවිවරු තමන් වටකරගෙන පෙර මතකය මතු කරලා දෙනවා කිය. යං අපි බණහන්න යම් භාවනා කරන්න එන්න අපිත් එක්ක කියලා එක්කං යනවා කියන නිවන් මගේ. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා පැත්ත. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක හරියට මේ වගේ. කාලෙකට පස්සේ පරණ යාළුවේ කම්බුණහම මොකද කරන්න. වට වෙලා අර පරණ කතා කරන්න නැද්ද. මතකද ඉස්තර අපි මෙහෙම ඔයා මෙහෙම අපි මතකද ඉස්කෝල යන කාලේ මෙහෙම දේවල් කරා මතක නැද්ද ඔයාට මාව කියලා පරණ මතකයන් ඇදල ගන්න නැද්ද. මතක් කරනවාන තැන් අප හිතමු කවුරුහරි පොඩි කාලෙකට ඉගෙන ගත්තවා සෙල්ලං කරනවා ඉන්න. කවුරු හරි ලංකාවේ රට යන. පිට රටක ගිහිලා අවුරුදු ගානක් පදිංචි වෙලා ඉන්න. කාලෙකට පස්සේ ලංකාවට හරියට ඇවිල්ල හදිසියේ මළගෙදරකදි හරි කොහෙදි හරි පරණ යාළුවේ කම්බෙන. හම්බෙච්ච ගමන් වට වෙලා විස්තර කතා කරන්න ඇද. කාලෙකින් දැක්ක අනේ මතකද අපි ඉස්සර මෙහෙම හිටිය මෙහෙම විනෝද වුණා මතකද ඉස්සර අපි මෙහෙම කරා කියලා පරණ මතකයන් මතක් කරගන්න. ඒ වගේ තමයි කියනවා එකට බණ භාවනා කරලා දිවිය ලෝකෙ තමන්ට කලින් ඉපදිච්ච දෙවිවරු. කල්්‍යයාන මිට්ට දෙවි දේවතාවරු කෙනෙක් දිවිය ලෝකෙට එනකම් බලාගෙන ඉන්නවා කිය. පින් කරලා දෙව්ලොවට ආවට පස්සේ දෙවිවරු ඇවිල්ල මතක් කරනවා කියනවා මතක දොබට අපි මෙහෙම පින් කර අපි මෙහෙම භාවනා කර අපි මෙහෙම ධර්මී වැඩුවා යං අපි බණහන්න යං කියල එක්කං යනවා කිය. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා මහනෙන ධර්මය පුරුදු කරගත්ත කෙනාට රැකවරණයක් මයි කිය. මනුස්ස ලෝකෙදි හොඳට බණහපු කෙනාට රැකවරණයක් මයි කිය. ඒ ධර්මය ධාරණය කරගත්ත කෙනා වචනින් පුරුදු කරගත්ත කෙනා. ඒ ධර්මය නුවනින් විමසපු කෙනාට ආරක්ෂාවක් මයි කිය. එනිසා නිතර බණහනක පුරුද්දක් කරගන්න. කාලයක් බණහන් නිතර ධර්මය පුරුදු කරන්න ධර්මයට ආස කරන්න. එහෙම බණ අහගෙන යනකොට කාලයක් යනකොට ධර්මය ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙනේ ඔය පහාරාද කියල අසුරයෙක් ඇවිල්ල කියනවා මහා සාගරයට ඇලුම් කරන කරුණු අටක්. ඒක එකක් තමයි මේ දිවිය මේ අසුරයම් මුහුදට ආස කරනවා කියෙනවා මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. වටිනා මුතු මැනික් සක්සිලා වෙරළුමිනි ආදී වටිනා මානික්‍ය මැනික් වර්ග මහා වටිනා සම්පත් මුහුද තියෙනවා කිය. ඒවා දැකලා අසුරයන් මහා සාගරයට ඇලුම් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයත් සම්පත් සාගරයක් කිය. මගේ ශ්‍රාවකයන් වන භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ආස කරන්නේ මගේ බුද්ධ ශාසනය තුළත් වටිනා මානික්‍ය මිල කළ නොහැකි මැනික් වර්ග 37ක් තියෙනවා කිය. ඒ තමයිකිව සතර සතිපට්ඨානය සතර සම්යක් ප්‍රධාන වීරිය සතර ඉරදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්යෂ්ඨායික මාර්ග අපි වටගෙන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නිවන් අවබෝධයට අපි අරගෙන යන ධර්මාවබෝධයට කෙනෙක්ව පමුණ ඕන බෝධිපාක්ෂික ධර්ම. අන්නේ ධර්මය ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්ව නිතර බණහන් බණපොත්පත් කියවන්න ධර්මය මෙනෙහි කරන්න නුවනින් හිතන් කාලයක් බණ අහගෙන යනකොට හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක් වෙනවා. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේට අපි කෙනවා සත්තා දේව මනුස්සාන. උන්වහන්සේ මේ මනුස්ස ලෝකෙ අපිට විතරන් නිවන් මඟ පෙන්න්නන කෙනෙක් නෙමේ. සත්තා කැනෙ ශාස්තෘන් වහන්සේ කාගෙද. දේව මනුස්සානන් දෙවියන්ට නිවන් මඟ පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේමයි. මනුස්සානම් මේ මනුස්ස ලෝකෙ මිනිස්සුන්ව නිවන් අවබෝධයට පමුණුවන්නෙත් බුදුරජාණන් වහන්සේමයි. ඔබ දන්න උන්වහන්සේගේ පළවෙනි දේශනාව තමයි ධම්ම චක්ක පවත්වන සූට්‍ර දම්සක් පැවතුම් සූට දේශනා. මේ දේශනාව අහල මනුස්ස ලෝකෙම බණයහුව කී දෙනයි. පළවෙනි දවස 5 දෙනයි. පොන්නඥ වප්ප බද්ධිය මහානාම අස්සජී. පළවෙනි දවසම දේශනාව අවසන් වෙනකොට කොන්නඥ හාමුදුරුව විතරයි සෝවාන් වෙන්නේ. හැබැයි 18 කෝටියක් දෙවියන් මාර්ග පල් ලැබුව කියලා ධම්මචක්ක අට කතාවේ සඳහන් වෙන. බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා බණ ඇහුව.
දෙවිවරු දේශනාව අවසානයේ ප්‍රීතිഘോഷා කරන අප්‍රතිවත්තියන් ශ්‍රමණේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා කේනචිවා ලෝකස්මි. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කයේ පැවැත්තුවා. මේ වගේ දේශනාවක් නම් මේ ලෝකෙ වෙන කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට ශ්‍රමණයෙකුට කාටවත් කරන්න බෑ. ලෞතුරා බුදු කෙනෙක්මයි මේ දේශනාව පවත්වන්න. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කයේ පැවැත්තුවා කියලා භූමාට දෙවියන් ഘോഷා කරනකොට ඒ හඬටම ඒකනං ඇත්ත කියලා ධාතුන් මහරජික දෙවියන් තාවතීස දෙවියන් යාම තුසිත ඉහලට ඉහලට අකනිටා බඹලව දක්වාම දිවිය බ්‍රහ්ම දෙවිවරු ප්‍රීතිഘോഷා කරමින් සාදුකාර දුන්නා කිය. එදා බණහපු දෙවියන් අතරින් 18 කෝටියක් මාර්ගඵල ලැබුවා කිය. එතකොට බලන්න මනුස්ස ලෝකෙ එක්කෙනෙක් සෝවාන් වෙනකොට දෙවියන් අතරින් 18 කෝටියක්. මනුස්සයන්ට වඩා දෙවියන්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය වැඩි. ඔය දේශනාවක සඳහන් වෙනවා අටුවාවක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවස වෙනකොට උන්වහන්සේ යම් රාත්‍රියක කෙලෙසුන් ප්‍රහාණය කළ සම්බුද්ධත්වයට පත් වනාද යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද. ඒ පිරිනිවන් පාන මොහොත වෙනකොට බුදුරජාණන් වහන්සේගෙන් බණහල නිවන් අවබෝධ කරගත ප්‍රමාණය සූවිසි අසංකීය නවකෝටි 60 ලක්ෂයක් කිය. ඔය අතරින් වැඩිපුරම දෙව් බඹුන් මනුස්්‍යයන් නෙමේ මනුස්ස ලෝකෙ ටික දෙනයි. ධර්මය අවබෝධ කරගත්තේ. වැඩිපුරම නිවන් දැක්කේ කෝටි ගණන් ධර්මය අවබෝධ කරේ දෙවියන් බ්‍රහ්මය. එතකොට දෙවියන්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව වැඩි. දැන් හිතන්න මේ දෙවියවරු බුද්ධ ශාසනයක් එක්ක කොච්චර බැඳෙනවද කියලා ඔබ බලන්න. බෝසතාණන් වහන්සේලා පාරමී සම්පූර්ණ කරලා උපදින්න කොහෙද? තුසිත දෙව්ලොව. සක්‍ර දෙවියන් තමයි ආරාධනා කරන්නේ මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි. මිනිස් මව්කුසක ගිහින් උපදින්න. සදේව කන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදන් ඒ අමෘත වූ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයාව සසර දුකින් එතර කරවන්න වඩින්න කියලා ආරාධනා කරන්නේ දෙවියන්මයි. උන්වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නකොටම සතරවරන් දෙවියන් 4 දෙනාම බෝසත් අම්මගේ 4 පැත්තෙන් මාස 10ම බෝසත් අම්මගේ 4 පැත්තෙන් ආරක්ෂාවට ඉන්න. එතකොට මේ ලෝකෙ සිව් දිසාවන් පාලනය කරන්න විරෝධ විරෝපාක්ෂ වෛශ්‍රවන ත්‍රුදරාෂ්ට කියන සතරවරන් දෙවියන්. ඒ අය යටතේ තමයි කියනවා යක්ෂ නාග කුම්බාණ්ඩ ගහන්දරුව කියන අමනුස්ස සේනා පාලනය වෙන්නේ. එතකොට සතරවරන් දෙවියන් 4 දෙනාම සතර දිසාවේ ආරක්ෂාවල් පිහිටවලා බෝසත් අම්මගේ 4 පැත්තෙන් ඉන්නවා මාස 10ම දරුවා බිහි වෙන කල්ම ගෞරවයක් හැටියට සතර දිසාවෙන් ඉන්නවා. දරුවා බිහි වෙනකොටම අතට ගත්තේ කවුද? සක්‍ර දෙවියන් රන් දැලකින් පිළිගත්තා කියලා. සක්‍ර දෙවියන් අතට අරගෙන සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා සක්‍ර දෙවියන්ගේ අතින් තමයි බෝසත් අම්මගේ අතට පුතාව දෙන්නේ. අත්තමනා දේවි හේතු අභිසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්නෝ. දේවිය බොහොම සතුටට පත්වේ. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ බිහි වුණා කියලා සක්‍ර දෙවියන්ගේ අතින් තමයි බෝසත් අම්මගේ අතට පුතාව දෙන්නේ. එතකොට අපිට පේනවා මනුස්ස ලෝකයයි දන්නෙත් නෑ. තැන් ඉපදිච්ච දවසිවත් මිනිස්සු දැනගත්ත දන්න මහා පින්වන්ත කෙනෙක් අද පහළ වුණා කියලා දන්නවද? කවුරුත් දන්නේ. මනුස්ස ලෝකෙන් එදා දැනගත්තා එක්කෙනෙක් අසිත තාපසයා. ඒ දැනගත්තේ දිව්‍ය ලෝකෙදී. අසිත තාපසයා හොඳට භාවනා කරලා මනෝමය ශරීරයෙන් දවල් කාලෙ ගත කරන්න දෙව්ලොවට යනවා. එදා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ගහක් යට වාඩි වෙලා දෙව්ලොවත් තියෙනවා දෙවියන් මවාගන්න උක්ෂ තියෙනවා. බහල ඇති පර සතු ගස් තියෙනවා කියනවා. නොයෙක් මල් වර්ග තියෙනවා කියනවා. මදාරා මල් දෙවියන් ඉස්සා කියනවා. එතකොට දෙව්ලෝ වාඩි වෙලා භාවනා කරනවා. දවල් කාලි විවේකෙන් සමාපත්තියෙන් වැඩ ඉන්න මනෝමය ශරීරයෙන් දිව්‍ය ලෝකෙට යනවා කියනවා මේ අසිත තාපසය. එදා දෙව්ලොවට යනකොට දෙවියන් ප්‍රීතිഘോഷා කර කර සතුටු වෙනවා. මුළු දිව්‍ය ලෝකම මගුල්ගයක් වගේ සරසලා විනෝද වෙනවා. දිව්‍ය බෙර දිව්‍ය වාදන දිව්‍ය තූර්යනාද අසිත තාපසය අහනවා මොකද දෙවියනේ මේ තරම් සතුටක්? කවදාවත් නැතුව මෙච්චර සතුටු වෙන්නේ? අන්න එතකොට කියනවා ඇයි ඔබ දන්නේ නැද්ද? මේ ලෝකෙටම තුන් ලෝකෙටම යහපත උදා කරන මහා පින්වන්ත කෙනා අද මහාමායා දේවිය කුසින් සුද්ධෝදන රජතුමාගේ පුතෙක් හැටියට ලෝකෙට බිහි වුණා. ඇයි දන්නේ නැද්ද ඇහුවා.
එතකොට ඒක දැනගත්තේ දෙවියන්ගේ. දැනගෙන ඉක්මනටම මනුලොවට ඇවිල්ලා තමන්ගේ ඕලාරික ශරීරයට ඇතුල් වෙලා මාලිගාවට ගිහිලා රජ්ජුරුවන්ට කියන රජතුමනි පුත් කුමාරයෙක් ලැබුණාද මට බලන්න පුළුවන්ද. එතකොට බලන්න අර දරුව පෙන්නනකොට එකින් එක විමසලා බැලුවේ බෝසත් පුතාගේ මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා. ඒ වෙලාවේ තමයි ජටාවේ සිරිපතුල වඳිනකොට අසිත තාපසයා මහා පුරුෂ ලක්ෂණ දැකලා වන්දනා කරේ. එතකොට අපිට පේනවා බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ මනුස්ස ලෝකේ කවුරු නොදැනගත්තත් උන්වහන්සේ ගැන දෙවියන් බ්‍රහ්මයන් උපදිනකොටත් ප්‍රීතිඝෝෂා කර කර සතුටු වුණා. ඊළඟට අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ ඔය අංගුත්තර නිකායේ තියෙනවා මේ සතර පෙරනිමිති ගැන දේශනාව. ඒ දේශනාවේ සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් දෙවියන් තමයි කියනවා නියමිත වෙලාවේ සතර පෙරනිමිති පේන්න සැලැස්සුවේ. දැන් හිතන්න අභිනිෂ්ක්‍රමණය කරපු දවස ගැන ඔබ හිතන්. එදා රාහුල පුතා ඉපදිච්ච දවසේ චන්න ඇමතියා සමඟ කන්තක අසුපිට නැගලා අභිනිෂ්ක්‍රමණය කරා. මාලිගාවේ ප්‍රධාන දොරටුව ප්‍රාකාරයේ ප්‍රධානම දොරටුව විවෘත කරන්න යෝධයන් 100ක් විතර අවශ්‍යයි කිය. ඒක තමයි නගරේ ආරක්ෂාවට තියෙන විශාලම දොරටුව. එතකොට රාත්‍රී මේ දොරටුව වහනවා. ඒ දොරටුව විවෘත කරන්න එක්කෙනෙක් දෙන්නෙකුට අරින්න පුළුවන් දොරටුවක් නෙමේ විශාල දොරටුවක් නගරේ ප්‍රාකාරයේ තියෙන ප්‍රධානම දොරටුව. බෝසතාණන් වහන්සේ චන්න ඇමතිය සමඟ කන්තක අසුපිට නැගලා අභිනිෂ්ක්‍රමණය කරනකොට දේවතාවරු මේ දොරටුව දේවානුභාවයෙන් විවෘත කරා කියලා. උන්වහන්සේට අභිනිෂ්ක්‍රමණය කරන්න. එදා අනෝමා නදී අසලට යනකම් බොහෝ දුරක් චන්න ඇමතිය සමඟ ගිහිල්ලා අනෝමා නදී අසලදි කල්පනා කරා මෙතනින් එහාට මා තනියම යා යුතු ගමනක් තියෙන. ඒවිලේ මගුල් කඩුවෙන් කෙස් වැටිය කපල අතේ තියාගෙන සත්‍යයක් ක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසීම රැඳේවා කියලා කෙස් වැටිය වීසි කර අහසට. යොදුනක් ඉහළ අහසට පැන නැගල අහසේ රැඳුනක් කියනවා බෝසතාණන් වහන්සේගේ කෙස් වැටිය. සක්‍ර දෙවියන් ඇතුළු දස දහසක් ලෝකවල දෙව් බඹුන් අහසේ සාධකාර දෙනවා මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වනා කළ දෙවියන් ප්‍රීතිඝෝෂා කර කර හිටිය. සක්‍ර දෙවියන් රන් කරඩුවක් මවල බෝසතාණන් වහන්සේගේ කේෂ දහතු සියල්ලම කරඩුවෙන් පිළිගත්ත. අහසට පැනනැග කේෂ දහතුන් වහන්සේලා ඔක්කොම කරඩුවට පිළි අරගෙන දෙවිවරු සාධකාරදිදී ගිහිල්ලා තවතිසා දෙව්ලොව සිළුමිනි සෑය කියල චෛත්‍යයක් මවන. දොළොස් යොදුනක් විශාල සත්රුවනින් මවපු චෛත්‍යය තුළ සක්‍ර දෙවියන් බෝසතාණන් වහන්සේගේ කේෂ දහතුන් වහන්සේලා තැන්පත් කර. ඒ තමයි සිළුමිනි මහා සෑය. එතකොට බුදු වෙලත් නෑමේ. අභිනිෂ්ක්‍රමණය කරපු දවසමයි උන්වහන්සේ වෙනුවෙන් දෙව්ලොව දෙවියන් සිළුමිනි සෑය මවන්නේ කෙස් වැටිය කපල අහසට විසි කරද්දී මේ කේෂ දහතු තැන්පත් කර. මගුල් කඩුවයි ආභරණ ටිකයි දුන්න ඇමතියට චන්න ඇමතියට දුන්න මේ වරගෙන ඔබ ආපහු යන්න. ඒ වෙලාවෙ ගටී කාර කියන බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල් අටපිරිකරක් පූජා කර. අටපිරිකර පිළි අරගෙන සිවුරු පිරිකර ඇඳගත්තා. ඇඳගෙන හිටිය ගිහි වස්්‍රයුගල ගලවල අතට අරගෙන සත්‍යයක් ක්‍රියාවක් කරා මම මේ විමුක්තිය කරා යන ගමනේ. මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේ නං මේ ගිහි වස්රත් පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලා අහසට වීසි කරාර ගිහි වස්්‍රයුගල. කෙස් වැටි අහසට පැනනැග්ග වගේම ගිහි වස්්‍රයුගලත් අහසට පැනනැගල යොදුනක් ඉහල අහසේ නතර වෙන. අටපිරිකර පූජා කරපු ගටීකාර බ්‍රහ්ම දෙවියන්ම කරඩුවකින් පිළිගත්ත ගිහි වස්්‍රයුගල. බ්‍රහ්ම දෙවිවරු සාධකාරදිදී බඹලවට ගිහිල්ලා සුද්ධවාස බඹලව චෛත්‍යයක් මවනවා. ඒ තමයි සළුමිනි සෑය. ඒ සළුමිනි සෑය තුළ බෝසතාණන් වහන්සේගේ ගිහි වස්්‍රයුගල තැන්පත් කරලා බ්‍රහ්ම දෙවිවරු වන්දනා කරන්න පටන් ගත්ත කිය. එතකොට බලන්න උන්වහන්සේ බුදු වෙලත් නෑ. අභිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි දෙවුලවත් බඹලවත් සිළුමිනි සෑයත් සළුමිනි සෑයත් මවාගෙන දෙව් බඹුන් උන්වහන්සේ වෙනුවෙන් වන්දනාමාන කරන්න පටන් ගත්තේ. දැන් හිතමු අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරක්‍රියා කරා. එදා සුජාතාවගේ කිරිපිරුදානේ වළඳල සොත්තිය බමුණනාදීපු කුසතනමිටියටත් අරගෙන.
ඇසතු බෝධීන් වහන්සේ සෙවනේ නැගෙනහිර දිසාවට මුහුණලා දස බිම්බරක් මාරසේනා පරාජය කරලා රාත්‍රී පළවෙනියාමෙ පුබ්බේ නිවාසානුස්සතිඥානෙ දෙවනියාමෙ චුතෝපාතඥානෙ තුන්වෙනියාමෙ තමයි පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසල අවසන් වෙනකොටම හිමිදිරි උදෑසන අරුණෝදයක් සමග සියලු කෙලෙසුන්ගෙන් හිත මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්. දැන් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වන අපි සම්බුදු තෙමගුල ගැන කතා කරනකොට බුදුහාන්දුරන්ගේ ජීවිතයේ වැදගත්මදී තමයි සම්බුද්ධත්වය. බුදුවීම ඒකටන පෙරුම් පුරාගෙනාව පාරමී පුරාගෙන සාරා සංකයේ කල්පලක්ෂයක් දස පාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට වඩාගෙන සසර මහා දුක්විඳගෙනාවේ සම්බුද්ධත්වයට පත්වෙලා සසර දුකින් සත්වයන් ගලවගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච දවසේ මනුස්සලෝක මිනිස්සු දැනගත්තද අද බුදු කෙනෙක් පහළ වුනා කියලා දැනගත්තද කවුරු අහලවත්තිය නොදහෙම නෑ කවුරුත් දන්නෑ මනුස්සයෝ. හැබැයි දෙවියන් දිවිය ලෝකොල ප්‍රීති ගෝසා කරන්න පටන් ගත්තා මේ ලෝකෙට ආයමත් දහම් ගඟ විවර වෙනවා බුදු කෙනෙක් ලෝකෙ පහළ වුනා කළ දෙවියන් ප්‍රීති ගෝසා කරට. නමුත් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතියක් ඒ ඉරියව්වෙම වැඩ හිටිය. ඉරියව්වත් වෙනස් කරන්න ඇතුව බුදු වෙලා සතියක් වැඩ හිටිය විමුක්ති සුව විඳමින් බෝධිමූලේම වැඩ හිටිය. එතකොට හිත දකින්න බැරි අල්පේ ශාක්‍ය දෙවිවරු අතර ඇතැම් දෙවිවරුන්ට සැක ඇති වෙන්න ගත්තා. තාම බුදු වෙලා නෑ. තාම වාඩි වෙලා වීරිය වඩන. බුදුනානං උන්වහන්සේ උතනින් නැකටිනවන. තාම වීරිය වඩමින් තමයි ඔය වැඩඉන්නේ ඒ ආසනීම වැඩඉන්න තාම බුදු වෙලා නැතුව ඇති කියලා ටික දෙනෙක් සැක කරනවා දෙවියන් අතර. හැබැයි හිත දකින්න පුළුවන් බොහෝ දෙවිවරු නෑනෑ උන්වහන්සේ ඒ කාන්තෙන් බුදු වෙලා මයි ඔය වැඩඉන්න කියලා සැක දුරු කරගෙන සතුටු වෙන. බුදුරජාණන් වහන්සේ බෝධිමූලේදිම දැක්කා දෙවියන් අතර අදහස් දෙකක්. ඒ නිසා මුලින්ම දෙව් බමුන්ගේ සැකදුරු කළ යුතුයි කියලා බෝධිමූලෙන් අහසට පැනනැගලා යමා මහ පෙළහර පෑව. ඔබහල ඇති බුදු වෙලා පළවෙනි සති අවසානය අහසට පැනනැගලා බුදු සිරුරෙන් ගිනිදැල් විහිදෝමින් ජලදහරාවන් විහිදෝමින් යමා මහ පෙළහර පාන. එතකොට ඒ මිනිස්සුන්ගේ සැකදුරු කරන්නද? නෑ. දෙව් බමුන්ගේ සැකදුරු කරන්න. යමා මහ පෙළහර පාලා ඒක දැකල කවුරුත්තාවද මනුස්සෙක් හොයාගෙන. දෙවනි සතිය නේත්‍ය පූජාවකින් බෝධීන් වහන්සේට සතියක් අනිවිසලෝචන පූජාව කර කවුරුත්තාවද මිනිස්සු හම්බෙන් හොයාගෙන. නෑ. තුන්ගනි සතියම රුවන් සක්මනී දුන. කවුරුත් මුණ ගැහෙන්නාවද? නෑ. හතරවෙනි සතිය රුවන් ගයක් මවාගෙන අභිධර්මය මෙනෙහි කර සතියක්ම බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධරශ්මි දහරා විහිදුනා කිය. කවුරුත් මිනිස්සු හොයාගෙනාව කියලතිී නො. නෑ. පස්වෙනි සතිය අජපාල නුගරුක මුලදී සහම්පති මහාබ්‍රහ්මය තමයි ලෝකෙට දහම් දෙසන්න ආරාධනා කරන්න. නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා කියලා ලෝකෙට දහම් දෙසන්න ආරාධනා කරන්නෙත් බ්‍රහ්ම ලෝකවලට අධිපති මහා බ්‍රහ්ම දෙවිය. එතකොට ඒකත් ලෝකෙට බණ කියන්න ආරාධනය කරන්නෙත් කවුද? දෙවිවරු. ඒක ආරාධනයක් මත දැන් දෙව්ලොවින් මනුලවට වඩින්නෙත් පාරමී සම්පූර්ණ කළ දෙවියම්ම තමයි ආරාධනා කරන්න. දැන් ඔබහන්සේට කාලයයි මිනිස් මවකුසක පිළිසිඳගන්න. බුදුනාට පස්සෙත් දහම් දෙසන්න ආරාධනයක් කර. තැන් අද නිකන් අපි අද බණක් කියව මේ ආරාධනයක් කරනවනන දැහැත් වටියද්දී. සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් වැඳගෙන ආරාධනයක් කරා නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා. උන්වහන්සේ ලෝකෙ දිහා බලලා කෙලෙස් අඩුවයි ඉන්න. වැඩි අයි ඉන්න. අවබෝධ කරගන්න පින්තියෙන අයින්න. අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති අහන්න නොලැබුණොත් පිරිහෙනවා. භවිස්සන්ති ධම්මස් සංඥාතාරු අවබෝධ කරගන්න පින්වන්තයි ලෝකෙ පහළ වෙලා ඉන්න. ඒ අයට දහම් දෙසනවා කියලා අධිෂ්ඨාන කරගත්ත. හයවෙනි සතිය මුචලින්ද විලාසල වැඩ හිටිය. හත්වනි සතිය රාජායතන කිරි පළුරුක්ක මුල හත්වනි සතිය අවසන් වෙනකුට තමයි යන්න දෙන්නේ කම්බුණේ. තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරු දෙන්න. විළඳ මී පිඩු සහිත දානයක් පිළිගැන්ව. එතකොට අපිට පේනවා දෙවිවරු කොච්චර නම් බුදු කෙනෙගේ ජීවිතයත් එක්ක බැඳෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය පරම ගහම්බීරම කොටස දේශනා කරෙත් දෙවියන්ට අභිධර්ම දේශනාව කරේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට අමතරව
උන්වහන්සේ දවසේ මැදියම් යාමේ රාත්‍රී 10න් පස්සේ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් එන්නේ දෙව් බඹ. ඔබ අහලා ඇති මුළු මහත් ජේතවනයේම බබලවාගෙන පැමිණිච්ච දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කියලා සූත්‍ර දේශන 100 ගාණක් තියෙනවා. සංයුත්ත නිකායේ තියෙනවා දේවතා සංයුත්තේ, දේවපුත්ත සංයුත්තේ, ඒ ඔක්කොම දෙවිවරු බුදුහාමුදුර මුණ ගැහිලා අහපු ප්‍රශ්න තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බණ අහලා බොහෝ දෙවිවරු මාර්ග සක්‍ර දෙවියන් පවා සෝවාන් වෙච්ච කෙනෙක්. දීඝනිකායේ තියෙනවා සක්කපඤ්ඤ සූත්‍රය. දේශනාව අහලා අවසන් වෙනකොට සෝවාන් වුණා. ඒ නිසා දෙවියන් අතර ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය වැඩි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිවන් මගේ යන ශ්‍රාවකයන් පරලොවින් රැකවරණයක් පිණිස දේවතානුස්සති කියන භාවනාව වඩාගෙන යන්න කිය. ඒක අපිට රැකවරණයක්. දැන් හිතන්න සෝවාන් වුණත් කොහෙද උපදින්නේ? ආත්ම 7ක් හරි තව උපදින්න ඉස්සරහට අනාගතේ තියෙනවනේ. සෝවාන් වුණත් උපදින්නේ දිව්‍ය ලෝකේ. සකදාගාමි කෙනත් කාම ලෝකෙක වතාවක් උපදින. එයත් දෙව්ලොවක උපදිනවා තව එක පාරක්. අනාගාමී වුණත් එයා සුද්ධාවාස බඹල උපදිනවා. බ්‍රහ්ම ලෝකෙක එක පාරක් උපදින. එතකොට ධර්මාවබෝධයෙන් මෙහා නිවන අවබෝධ කරගන්න වීරිය වඩන කෙනාට පරලොවින් රැකවරණයක් පිණිස දේවතානුස්සතියක් වඩන්න කියනවා භාවනාවක් හැටියට. එහෙම වඩාගත්ත කෙනාට හිත පිහිටවල එතනම උපදින්න පුළුවන් කියලා. හැබැයි දැන් මේ අද කතා කරපු දේශනාවේ කියවුනේ ඒ දේශනාව තමයි සෝතානුදත. ඒකේ කියන්නේ හිත පිහිටවාගෙන ඉඳලා එතන හිත පිහිටවල උපදින කෙනෙක් නෙමෙයි. එයා මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැතුව ඉඳලා පිනෙන් අන්‍යතර කොහේ හෝ දිව්‍ය ලෝකයකට ඇදිලා යන කෙනෙක් ගැන ඒ කියන්නේ. එතකොට එයා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා රැකෙන්නේ මොකක් නිසාද? බණ අහපු කෙනෙක් නිසා. මනුස්ස ලෝකෙ ඉන්නකොට හොඳට බණ අහලා ඒ ධර්මයේ මතක තියාගෙන ධාරණය කරගෙන වචනයෙන් පුරුදු කරලා ධර්මයේ දියුණු කරමින් ධර්මය අවබෝධ කරන්න වීරිය වඩපු කාලයක් බණ අහපු පිනට සිහිමුලා වෙලා මැරුණත් දිව්‍ය ලෝකෙක ගිහිල්ලා නිවන පැත්තට යොමු වෙනවා. අන්න ඒ වගේ අවස්ථා 4ක් සෝතානුදත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. එතකොට අපිට පේනවා බණ ඇසීම කියන්නේ රැකවරණයක්මයි. ඒ නිසා හොඳට බණ අහන්න පුරුදු වෙන්න. නිතර බණ පොත්පත් කියවන්න, ධර්මයට ආස කරන්න, ධර්මයට කැමති කෙනෙක් වෙන්න. කොහොම වැදගත් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.